And now, live at 8. අයිබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක 1 සමබර ප්‍රවෘත්ති විකාශය live at 8 සමගින් අදත් සතයන්තයේදී ඔබ හමු වන මම චන්දන ජයසිංහ මම ඉෂාරා සමරසිංහ අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් රස්තල හෙට සිට ජන ජීවිතය යථාවත් කිරීමේ වැඩපිළිවෙල ආරම්භයි සෑම පුරවැසියෙක්ම තවදුරටත් අරමුණක් කරගත යුතුව තිබෙනවා මේ කොවිඩ් ආසාදයේ නොවන ආකාරයෙන් ජීවත් වීමට වග බලා ගැනීමට. හෙට රැකියාවට යන්නේ කොහොමද? අදාළ ස්ථානයේ රැකියාව කරන බවට සනාථ කරන යම් ලියවිල්ලක් තිබිය යුතුයි. ආයතන කිහිපයක් විවෘත කිරීමට තවදුරටත් අවසර නැහැ. ජිම් සහ සම්බාහන ආයතන විවෘත කිරීමට අවසර ලැබෙන්නේ නැහැ. අදත් මෙරටින් COVID-19 ආසාදිතයින් 8 දෙනෙක් වාර්තා වේ. සුව වූ ආසාදිතයින් ගණන 321 දක්වා ඉහළට. යම් ආකාරයකට රෝගීන් හමුවන්නට පුළුවන්. මේ අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ අවශ්‍ය පියවර ඉදිරියටත් ගනු ලබනවා. ඉන්දීය ගුවන් සේවයේ 7 දෙනෙකුට COVID-19. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට. දිවයින පුරා සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතන හෙට විවෘත කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම්ව පවතිනවා. එමෙන්ම දිස්ත්‍රික්ක 21ක් සඳහා හෙට ඇඳරි නීතිය ඉවත් කිරීමට නියමිතයි. මේ අතර COVID-19 අවදානම් දිස්ත්‍රික්ක 4හි පිහිටි ආයතන ඇඳරි නීතිය මැදේ හෙට ආරම්භ කිරීමටද සියලු කටයුතු සූදානම්. COVID-19 අධ්‍යවදානම් කලාප ලෙස නම් කර තිබූ කොළඹ කළුතර ගම්පහ සහ පුත්තනම දිස්ත්‍රික්කවලට ඇඳරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වනවා. කෙසේ වෙතත් ඇඳරි නීතිය ක්‍රියාත්මක වන සහ නොවන සියලුම දිස්ත්‍රික්කවල රාජ්‍ය හා පෞද්ගලික ආයතන හෙට උදෑසන විවෘත කිරීමට නියමිතයි. මේ අනුව කොළඹ ගම්පහ කළුතර සහ පුත්තනම දිස්ත්‍රික්කවල රාජ්‍ය සහ පෞද්ගලික දෙයන්ශීම ආයතන හෙට සිට විවෘත කෙරෙන්නේ අදාළ ආයතන ප්‍රධානීන්ගේ සැලසුම් අනුවයි. එම ආයතන විවෘත කොට පවත්වාගෙන යාමේදී COVID-19 වෛරසය පාලනයට නිර්දේශිත සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්පූර්ණයෙන්ම පිළිපැදීමට ආයතන ප්‍රධානීන් වග බලා ගත යුතු වෙනවා. දෙවයින පුරා පෞද්ගලික ආයතන විවෘත කෙරෙන්නේ උදෑසන 10ටයි. හෙට රැකියා ස්ථානවලට පැමිණෙන සේවකයන්ගේ ගමනාගමනයට දුම්රිය සහ ලංගම බස් රථ සේවා ක්‍රියාත්මක වෙනවා. දැන් අපිට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමාගෙන් මම ඊයේ විමසීමක් කරා කොහොමද මේ කටයුතු කරන්නේ කියන එක පිළිබඳව. එතුමා කිව්වේ පොදු ප්‍රවාහන සේවය සති දෙකකටවත් නවත්තන්න කියලා. කෙසේ වෙතත් අපි මේ සතිය තුල දැනට බලාපොරොත්තුවක් නැහැ පොදු ප්‍රවාහනයට දුම්රිය හෝ බස් රථ ලබා දෙන්න. නමුත් තත්ත්වය යහපත් අතර හැරුණොත් අපි හිතනවා ලබන සතිය අපිට එතුමන්ලත් එක්ක සාකච්ඡා කරලා යම් ක්‍රියාමාර්ගයක් සීට් ගානටවත් ගෙනියන්න අවසරය ලබා ගන්න පුළුවන්කම ලැබේ කියලා. මේ අතර කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණෙන මගින්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම සඳහා උෂ්ණත්වය මැනීමේ උපකරණ දෙකක්ද දුම්රිය ස්ථානයේ සවිකර තිබෙනවා. දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසන්නේ දුම්රිය ගමන් කිරීමට සුදුසුකම් ලබන සේවක සේවිකාවන්ට මේ වන විටත් ඊට අදාළ කෙටි පණිවිඩ යවා අවසන් බවයි. වෙන් කරලද ආසනයක් නොමැති නම් දුම්රියෙන් ගමන් කිරීමට අවකාශ නොලැබෙන බවත් එබැවින් දුම්රිය ස්ථාන වෙත පැමිණීමෙන් වළකින ලෙසත් මා ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මෙම මගී සංඛ්‍යාව සඳහා දිවයිනේ නන්දසින් දුම්රියන් 10ක් ධාවනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙන අතර ඒවා නම් බෙලියත්ත සිට නුවර සිට විස්සාවෙල්ල සිට මහව සිට සහ අලාවත සිටයි. එම දුම්රියන් වලින් දැනට ලියාපදිංචි වී ඇති මගීන් 2800ක ප්‍රමාණය කොළඹ වෙත ප්‍රවාහනය කිරීම කරනු ලබන අතර එලෙසම හවස් වරුවේද එම මගීන් අදාළ දුම්රිය ස්ථානය සඳහා ප්‍රවාහනය කිරීම සිදු කරනු ලබනවා. සෑම දුම්රිය මැදිරියක් සඳහාම හමුදා නිලධාරීන් මහතුන් දෙදෙනෙකු වගේ යෙදවීමටද කටයුතු කරලා ඇති අතර දුම්රිය ආරක්ෂක සේවයේ නිලධාරීන් දෙදෙනෙක් එක දුම්රියක් සඳහා යෙදවීමට කටයුතු කර තිබෙනවා. සෑම මගියෙක්ම දුම්රියට ඇතුල් වීම සඳහා මේ වගේ වර්ණ 5කින් යුත් ටෝකන් පත්‍රයක් දිනකට වර්ණයක් බැගින් ලබා දීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා. අවුන් අපි දුම්රිය ස්ථාන වලට ඇතුල් කරන්නේ විශේෂයෙන්ම මරදාන කොටුව මේ ටෝකන් පත්‍රය හඳුනා ගැනීමෙන් පසුවයි. ආයතන සේවකයන් ප්‍රවාහනය කිරීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේද බස් රථ රැසක් යොදවා තිබෙනවා.
ලංකාව පුරාම බස් රථ 5200ක් පමණ ධාවනය කරන්නට අපි සූදානම් කරලා තියෙනවා. 1500ක් විතර බස් රථ ධාවනය වෙන්නේ කොළඹ, ගම්පහ, කළුතරග කියන දිස්ත්‍රික්ක තුනේ. කොළඹ දිස්ත්‍රික්කයට අනිත් දිස්ත්‍රික්ක වලින් විශාල සේවක සංඛ්‍යාවක් පැමිණෙනවා. ඒ අයට පහසුකම් සැලසීමට තමයි හෙට දින අපිට අවධානය යොමු කරන්න වෙන්නේ. බස් එකක උපරිමය ගමන් කරන්න පුළුවන් 25 දෙනයි. ඒ සෑම කෙනෙක්ම මුඛාවරණ වැළඳ සිටිය යුතුයි. උදේටත් හවසටත් ඊළඟට ගමන් වාර අවසන් කරලා නැවත ඩිපෝ එකට එන පසුත් නිරෝධායනය කරන්නට අපි අවශ්‍ය පහසුකම් ලබා දීලා තියෙනවා. කලින් සීසන් ගතපු අයට අපි අවස්ථාව සලසලා දීලා තියෙනවා මේ මාසේ ඒ සීසන් එක පාවිච්චි කරන්න. හෙට රාජකාරියට වාර්තා කරන සේවකයන් ප්‍රවාහන සේවාවන් තුලදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම ඉතා වැදගත් වෙනවා. දුම්රියට ගොඩවන ඔබ අනිවාර්යයෙන්ම මෙවැනි ස්ථාන පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. මෙම දුම්රිය ඔබ වෙනුවෙන් විෂ බීජ හරණය කරලා තිබෙන්නේ. නමුත් මෙවැනි ස්ථාන විශාල වශයෙන් මගින් ස්පර්ශ කරනවා. ඇතැම් විට COVID-19 ආසාදිතයෙක් මෙවැනි ස්ථානයක් ස්පර්ශ කරලා තිබුණොත් ඔබත් එම ස්ථානය ස්පර්ශ කරොත් ඇතැම් විට ඔබත් ආසාදිතයෙක් බවට පත් වෙන්නට බොහෝම ඉඩකඩ තිබෙනවා. දුම්රිය පිටත පමණක් නෙමෙයි, දුම්රිය ඇතුළතදීත් එවැනි ස්ථාන ස්පර්ශ කිරීමෙන් වළකින්න කියන එක තමයි අපි ඔබට මතක් කර සිටින්නේ. මේ ආකාරයෙන් අංකණය කරන ලද එම දුම්රිය ආසනයේ පමණයි ඔබට ගමන් කරන්නට පුළුවන්. දෛනික රාජකාරී ක්‍රියාත්මක කිරීමත් සමග පොදු ජනතාව ක්‍රියා කළ යුතු අන්දම පිළිබඳව තවදුරටත් ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බව පොලිසිය පවසනවා. ඒ ආයතනවල ප්‍රධානීන් විසින් සකස් කරපු කාලසටහනක් අනුව තුنين එකක් හෝ ඊට සරලව යම්කිසි සේවක සංඛ්‍යාවකට සීමා කරලා වෙනවා. අනිකුත් මහජනතාවට අවස්ථාව ලැබෙන්නේ දැන්ට හඳුන්වලා දීලා තියෙන අර හැඳුනුම්පතේ අග ඉලක්කම් අනුව තමන්ගේ ප්‍රදේශයේ ගිහිල්ලා ඉවරලා අවශ්‍යතා සම්පූර්ණ කරගන්න පුළුවන්. මේ අනුව ඇඳරි නීතිය බලපෑත්වෙන බස්නාහිර පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවට ජාතික හැඳුනුම්පත් අංකය අනුව නිවසින් බැහැරට යාමට අවසර හිමිවීමේ ක්‍රමවේදය හෙට සිට ක්‍රියාත්මකයි. ඇඳරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවය නොකරන ජනතාව නිවසින් බැහැරවීමේදී හැඳුනුම්පතේ අංක පිළිබඳ අවධානය යොමු කළ යුතු වෙනවා. හැඳුනුම්පතේ අවසානයේට 1 සහ 2 යන අංක හිමි අයට සඳුදා දිනේත් 3 සහ 4 අංක හිමි අයට අඟහරුවාදා දිනේත් 5 සහ 6 අංක හිමි අයට බදාදා දිනේත් අත්‍යවශ්‍ය කටයුතු සඳහා නිවසෙන් බැහැර විය හැකියි. එමෙන්ම 7 සහ 8 යන අංක හිමි අයට බ්‍රහස්පතින්දා දිනේත් අංක 9 සහ 0 හිමි අයට සිකුරාදා දිනේත් නව ක්‍රමවේදයේ අනුව අත්‍යවශ්‍යම කාරණයක් සඳහා නිවසින් බැහැර වීමට අවස්ථාව උදා වනවා. සතොස සභාපතිවරයා පවසන්නේ දිවයිනේ සියලුම ශාඛාවන් විවෘත කර හෙට සිට ජනතාවට හේගයකින් තොරව භාණ්ඩ ලබා දීමට පියවරගෙන ඇති බවයි. වසාදමා තිබූ කොළඹ කොටස් වෙළඳපොළද හෙට යලි විවෘත වනවා. ආගමන විගමන දෙපාර්තමේන්තුවද සාමාන්‍ය දෛනික රාජකාරී හෙට සිට ආරම්භ කරනු ඇති. සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ හෙට බොහෝ ප්‍රදේශවලට ඇඳරි නීතිය ඉවත් කෙරුණද සුරාසැල් විවෘත කිරීමට මෙතෙක් අවසර ලැබී නොමැති බවයි. ඇඳරි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව කොන්දේසි කිහිපයක් යටතේ කොණ්ඩේ කපන ස්ථාන සහ රූපලාවන්‍යාගාරද යලි විවෘත කිරීමට අවසර හිමි වනු ඇති. මේ අනුව පාරිභෝගිකයා සමග මුහුණට මුහුණ නොගැටී සේවා සැපිය හැකියි. මේ අතර දිවයින පුරා රාජ්‍ය ආයතන සහ පොදු ස්ථාන පිරිසුදු කිරීමේ වැඩසටහන් අද දිනේ පුරා ක්‍රියාත්මක කෙරුණා. බොරැල නගරයේද අද පවිත්‍රතා සහ විස බීජ හරණය සිදු කෙරුණා. කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේද අද විස බීජ හරණය කළා. අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ ප්‍රදේශ රැසක පළාත් පාලන ආයතන සෞඛ්‍ය අංශ හා එක්ව විස බීජ හරණය සහ පවිත්‍රතා සිදු කළ බවයි. පහුගිය සතියම ගත්තොත් ප්‍රජාව තුලින් රෝගීන් මතුවීම අපට පෙනෙන්නේ නැහැ. රටේ ආර්ථිකය නැගිට්ටවීම සඳහා රටේ ආර්ථිකය හෙමින් පණ ගැන්වීම සඳහා අවශ්‍ය වන
කටයුතු සිදු කිරීම තමයි හෙට අපි රට විවෘත කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ. ජනතාව පසුගිය කාලය පුරාවට ඉතාමත්ම කැපකිරීම විශාල ප්‍රමාණයක් කරනු ලැබුවා මේ COVID-19 වසංගතය ශ්‍රී ලංකාවෙන් තුනන් කිරීම සඳහා හෙට සතිය ආරම්භයේදී සෑම පුරවැසියෙක්ම තවදුරටත් අරමුණක් කරගත යුතුව තිබෙනවා මේ කොවිඩ් ආසාදේ නොවන ආකාරයෙන් ජීවත් වීමට වග බලා ගැනීමට. ඉතින් ඒකින්ද විශේෂයෙන්ම මාර්ගයට පැමිණෙද්දී ලබා දුන් උපදෙස් අනුව ක්‍රියා කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. And now, breaking news. මෙන්න අප වෙත දැන් ලැබුණු ඇඳුරුනීතිය පිළිබඳ නවතම නිවේදනය. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳුරුනීතිය නැවත දැනුම් දෙනතුරු දිගටම ක්‍රියාත්මකව පවතී. කළුතර පුත්තලම ඇතුළු සෙසු දිස්ත්‍රික්කවල ඇඳුරුනීතිය හෙට එනම් මැයි මාස 11 වන සඳුදා සිට නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා පමණි. කොළඹ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳුරුනීතිය තිබියදී ජන ජීවිතයේ සහ ආයතනික ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම කලින් සැලසුම් කළ පරිදි හෙට මැයි 11 වන සඳුදා ආරම්භේ. කලින් නිකුත් කළ නිවේදනවල සඳහන් ඊට අදාළ කොන්දේසි නොයනසු පවතී. ජනාධිපති මාධ්‍යංශය වෙනුවෙන් එහි අධ්‍යක්ෂ ජෙනරාල් මොහාන් සමරනායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක් ඒ. හෙට ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේදී නිරෝධායන රීතීන්ට අනුව කටයුතු කරන ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඔහු පැවසුවේ හෙට ජනතාව හැසිරෙන ආකාරය නිරීක්ෂණය කිරීමට බස්නාහිර පළාත තුළ පමණක් පොලිස් නිලධාරීන් දසදහසක් පමණ යොදා ඇති බවයි. හෙට දිනේ සිට නැවත ඇඳිරි නීතිය පවත්වාගෙන යමින් නිරෝධායන රීතීන් වලට ගරු කරමින් මෙම ප්‍රදේශවල ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම ආරම්භ කිරීම ආර්ථිකය සඳහා දායකත්වයක් සැලසීම එවැගේම ආනයන අපනයන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම මේ සියලු කරුණු පදනම් කරගෙන මේ කටයුතු සිදු වෙනවා. නමුත් මෙහිදී ප්‍රමුඛ ස්ථානය ලැබෙන්නේ COVID-19 වසංගතය දුරු කිරීම යන සිද්ධාන්තයට. අපි ඉල්ලා සිටිනවා රාජ්‍ය අංශයේ යම්කිසි සේවකීන් වාර්තා කරනවා නම් උදෑසන 8:30ට පමණ පෙර ඔවුන්ගේ වාහනවලින් එම ස්ථානවලට වාර්තා කිරීම වඩාත් උචිත බව. පුද්ගලික අංශය සඳහා ගමන් කරන එම ආයතනවල වාහන උදෑසන 8:30ත් 10ත් අතර ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. වාහන පිටව යාමේදී රජයේ වාහන සවස් 3ත් 4ත් අතර එම ස්ථානවලින් පිටව යාම වඩාත් උචිත බවට නිර්දේශ කරනවා. ඒ වගේම පුද්ගලික අංශයේ වාහන සවස් 4ත් 5ත් අතර කාලේ එම සේවා ස්ථානවලින් පිටව යාම වඩාත් සුදුසුයි. නමුත් සේවා මුර හැටියට යම් රාජකාරී කරන යම් ආයතන තිබෙනවා. එම ස්ථානවලට මෙම රීතීන් බලපාන්නේ නැහැ. කෙසේ වෙතත් පොදු ප්‍රවාහන සේවා භාවිතා කරමින් තම සේවා ස්ථාන වෙත පැමිණෙන අයට මෙම කාලපරාසයන් බලපාන්නේ නැහැ. ඒ වගේම විශේෂයෙන්ම පුද්ගලික වාහන වලින් තම සේවා ස්ථානයට පැමිණෙනවා නම් ඒ අයට එය සනාථ කරමින් සේවා ස්ථානට පැමිණෙන්න පුළුවන්. ඒ හැරෙන්නට බස්නාහිර පළාත් තුල පුද්ගලික ගමන් බිමන් සඳහා වාහන යොදා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම ත්‍රිරෝද රථ, කුලී රථ වැනි පොදු ප්‍රවාහන සේවා යම්කිසි සේවකයෙකුට පැමිණීමට අවශ්‍ය නම් යොදා ගැනීමට හැකියාවක් තිබෙනවා. කෙසේ වෙතත් එම පොදු ප්‍රවාහන සේවා යොදා ගැනීමේදී නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කිරීම අවශ්‍යයි. විශේෂයෙන්ම හෙට දිනේදී රැකියාව සඳහා පැමිණෙන අයගෙන් අපි ඉල්ලා සිටිනවා ඔබගේ අදාළ ස්ථානයේ රැකියාව කරන බවට සනාථ කරන යම් ලියවිල්ලක් තිබිය යුතුයි. ඒ වගේම එම කාලය තුල එම දිනේදී එම නැත්නම් එම කාල පරිච්ඡේදය තුල ඔබ එම ස්ථානයට වාර්තා කළ යුතු බවට යම් ආයතන ප්‍රධානීකුගෙන් එහෙමත් නැත්නම් කළමනාකරුවෙකුගෙන් එහෙමත් නැත්නම් එම ස්ථානයට අදාළ අංශ ප්‍රධානියෙකුගෙන් ලියවිල්ලක් තිබිය යුතුයි. ඒ ලියවිල්ල SMS පණිවිඩයක් එහෙමත් නැත්නම් WhatsApp හෝ Viber පණිවිඩයක් නැත්නම් වෙනත් විද්‍යුත් පණිවිඩයක් වත් එය ප්‍රශ්නගත වන්නේ නැහැ. ඊට අමතරව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතු ආරම්භ කිරීමට හැකියාව තිබෙනවා. නමුත් ඒ සඳහා නිර්ණායක නිකුත් කර තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම බියුටි පාලර් ඒ වගේම සැලුන් විවෘත කිරීමේ හැකියාව තිබෙනවා. ඒ සඳහා අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් යම් ආකාරයක අවසරයක් ලබාගෙන එම නිර්ණායක වලට අනුව කටයුතු කළ යුතුයි. ඒ වගේම සුපිරි වෙළඳසැල් ඒ වගේම පාරිභෝගිකයින් වෙත වියලි ආහාර බීම වර්ග නිකුත් කිරීමේ වෙළඳසැල් විවෘත කිරීමේ හැකියාවක් පවතිනවා. ඉසු ආහාර සපයන හෝටල් හෝ එවැනි ආයතන විවෘත කිරීමට අවසර ලැබෙන්නේ
නැහැ. එමෙන්ම නවාතැන් පහසුකම් සහිතව තිබෙන හෝටල් නිරෝධායන රීතීන් වලට අනුව විවෘත කිරීමේ හැකියාවක් තිබෙනවා. නමුත් එම හෝටල් වල රෙස්ටුරන්ට් නැත්නම් පිටස්තර අයට කෑම සපයන රෙස්ටුරන්ට් විවෘත කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම විශේෂයෙන්ම නිෂ්පාදනයට සම්බන්ධ ආයතන, ඒ වගේම යම් ආකාරයක වෙනත් සේවා සපයන ආයතන විවෘත කිරීමේ හැකියාවක් තියෙනවා. සාමාන්‍ය වෙළඳසැල් විවෘත කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ වෙළඳසැල් මේ සියල්ල විවෘත කිරීමෙන් පසුව එම වෙළඳසැල් තුල සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාමට කටයුතු කරන්න වග බලා ගත යුතුයි. යම් ස්ථානයක සේවා ස්ථානයට ඇතුළු වෙන්නේ නැතුව පොලිමක සිට යම් සේවය සපයන ආයතන තිබෙනවා. විශේෂයෙන්ම බිල් ගෙවීම, එමත් නැත්නම් වෙනත් භාණ්ඩ මිලදී ගැනීම වැනි ආයතන තිබෙනවා නම් එවැනි අවස්ථාවකදී එම ආයතනවල ප්‍රධානීන්, ඒ වගේම ආරක්ෂක සේවා විසින් එම පොලිම පවත්වාගෙන යා යුතු ආකාරය, පුද්ගලයන් සිටිය යුතු ස්ථානීය පිළිබඳව ලකුණු කර තැබිය යුතුයි. එම ආයතනයේ ඉදිරිපිට යම් ආකාරයක සැලැස්මක්. ඒ වගේම විවෘත කරන සෑම වෙළඳසැලකම ආයතනයකම ජනතාවට අත්පිරිසිදු කර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා තිබිය යුතුයි. ඒ සඳහා උපක්‍රම තිබිය යුතුයි. එමෙන්න අපි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ සතිපොළ, දිනපොළ, ඒ වගේම සමූහ වශයෙන් ඒකරාශී වී යම් ආකාරයක වෙළඳාම් කටයුතු බාහිර වශයෙන් සිදු කරන ස්ථාන ආරම්භ කිරීමට අවසර ලැබෙන්නේ නැහැ. ඒ වගේම කාය වර්ධනාගාර, ෆිට්නස් සෙන්ටර්ස්, ජිම් සහ සම්බාහන ආයතන විවෘත කිරීමට අවසර ලැබෙන්නේ නැහැ. ඒ වගේම සමාජ ශාලා විවෘත කිරීමට අවකාශ ලැබෙන්නේ නැහැ. අපි හෙට දිනේදී බස්නාහිර පළාත තුල පමණක් දසදහසකට ආසන්න සංඛ්‍යාවක් පොලිස් නිලධාරීන් නිල ඇඳුමින් මෙන්ම සිවිල් ඇඳුමින් මේ කටයුතු අධීක්ෂණය කිරීමට යොදවා තිබෙනවා. ඒ අනුව හෙට දිනේ පැමිණීමට හැකියාව ලැබෙන්නේ රාජකාරී සඳහා පැමිණෙන අයට පමණයි. යම් කෙනෙකුට හෝ දෙදෙනෙකුට Taman හුදෙකලාව පවත්වාගෙන යන ව්‍යාපාරික ස්ථානයක් වුණත් ඒ සඳහා පැමිණීමට හෙට හැකියාව තිබෙනවා. නමුත් ඒ හැකියාව ලැබෙන්නේ ඔවුන් මේ පිළිබඳව සනාථ කිරීමේ ලියවිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසුයි. සෑම විටම යම් යම් ආයතනවල, ඒ වගේම පුද්ගලික රජයේ ආයතනවල උෂ්ණත්වය පරීක්ෂා කිරීමට පියවර ගතහොත් ඒ ඉතාමත් උචිත වෙනවා. තම සේවකයින්ගේ උෂ්ණත්වය දිනකට අවස්ථා කිහිපයක්. ඒ වගේම මෙම ආයතනවල පොදුවේ පරිහරණය කරන යම් දෑ තිබේ නම් ඒවා පොදුවේ පරිහරණය කිරීම නැවැත්වීමට අදාළ කළමනාකරුවන්, බලධාරීන් පියවර ගත යුතුයි. ඒ සඳහා වෙනත් පියවරක් අනුගමනය කළ යුතුයි. පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන විවෘත කිරීමේදී විශේෂයෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට දන්වා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබා දී ඇති නිර්ණායක අනුව කටයුතු කිරීම සිදු විය යුතු වෙනවා. හෙට සිට රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියේදී COVID-19 වෛරසය පාලනය කර ගැනීම සඳහා ජනතාවගේ සහාය පෙර ලෙසම හිමි විය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළා. මුල් අවස්ථාවේ සිටම රෝගීන් ඇසුරු කළ පුද්ගලයන් සොයා ගොස් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඔවුන් නිරෝධායනය කිරීම හේතුවෙන් COVID-19 වෛරසය පාලනය කිරීමට හැකි වූ බව මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. රෝගීන් ඇසුරු කර පුද්ගලයන් නිශ්චිතව හඳුනාගත් බුද්ධ්‍යංශ ඇතුළු ජනතාව මෙහෙයවීමේ වගකීම දරූ ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සැමගේ දායකත්වය අග්‍රාමාත්‍යවරයා පැසසීමට ලක් කරනවා. එමෙන්ම රෝගය පාලනය පිළිබඳ ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින රටක් බවට පත්වෙද්දී ඒ වෙනුවෙන් අප්‍රමාණ කැපවීමක් කළ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍යංශවල කාර්යභාරය මහින්ද රාජපක්ෂ මහතා ඇගීමට ලක් කළා. මේ අතර අග්‍රාමාත්‍යවරයා විශ්වාස කරන්නේ හෙට සිට රට නැවත යථා තත්ත්වයට පත් කිරීමේදී මීට පෙර හැසිරුණු ආකාරයෙන්ම කල්පනාකාරීව සහ සෞඛ්‍යංශ උපදෙස් පිළිපදමින් ජනතාව කටයුතු කරනු ඇති බවයි. එසේම ඉදිරියේදීත් PCR පරීක්ෂණ කරන අතරේ නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ඇති බවද අග්‍රාමාත්‍යවරයා පවසනවා. ඔහු අවධාරණය කරන්නේ අවශ්‍ය වූත් ඉදිරියටත් යම් ප්‍රදේශයක් හොදකලා කිරීම හෝ ඇඳරි නීතිය පැනවීමටද ඉඩ ඇති බවයි. COVID-19 මරණ දසදහස් ගණනින් වාර්තා වූ දියුණු රටවල් පවා සාමාන්‍ය ජන ජීවිතය යථාවත් කිරීම ආරම්භ කර ඇති මොහොතේ ඉදිරියටත් වෛරසය පාලනය කර ගැනීම සඳහා සෞඛ්‍යංශවලටත් ත්‍රිවිධ හමුදාව සහ පොලිසියටත් ජනතා සහාය ලැබෙන ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අපේක්ෂා කරනවා. COVID-19 වෛරසය මර්ධනය සඳහා එක්සත් ජාතික පක්ෂය දේශපාලන වාසිවලින් තොරව රජයට සහාය ලබා දෙන බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ රජයේද ඒ අයුරින් කටයුතු කළහොත් අර්බුදය ලිහිල් කරගත හැකි බවයි. අපේ රටේ දැන් ක්‍රමක්‍රමයෙන් මේ දුරස්ථභාවය අඩු කරමින් යනවා. නමුත් එසේ කළ යුත්තේ වෛද්‍ය සංගම් සමිති උපදේශ අනුව බව මම අවධාරණය කරන්නට කැමතියි. ඒ වගේම මේ ක්‍රියාවලිය කළ යුත්තේ දවසකට සිදු කරන පරීක්ෂණ ගණන වැඩි කිරීමට අනුරූපවයි. පරීක්ෂණ වැඩ නොකර දුරස්ථභාවය අඩු කළහොත් සිතනවට වඩා අර්බුදකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම රෝග ව්‍යාප්ත පාලනය සඳහාත් ප්‍රතිකාර සඳහාත් කෙලින්ම සම්බන්ධ වෙන සෞඛ්‍ය ආරක්ෂා ආදී ශේෂ්ත්‍රවලත් අත්‍යවශ්‍ය සේවා ශේෂ්ත්‍රවලත් කටයුතු කරන අයගේ ආරක්ෂාව පිළිබඳ මීට වඩා සැලකිල්ලකුත් යොමු කරන මෙන් මම ඉල්ලා සිටිනවා. එක්සත් ජාතික පක්ෂයේ අපි මේ අර්බුදකාරී අවස්ථාවේ දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් ක්‍රියා කරන්නේ නැහැ. හැම විටම වසංගතය මර්ධනය සම්බන්ධ කටයුතු වලට අපි සහාය ලබා දුන්නා. ඉදිරියටත් එසේමයි. අප දේශපාලන වාසි නොතකා රට වෙනුවෙන් මේ කැපවීම කරනවා. ඒ අයුරින්ම කටයුතු කිරීම රජයේද වගකීමක් බව මා පෙන්වා දෙන්න කැමතියි. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ 61 දෙනෙකු අද සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. ඒ අනුව මේ වන විට සුවය ලබා ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 321ක්. මේ අතර අද දිනේ COVID-19 ආසාදිතයන් 8 දෙනෙකු වාර්තා වුණා. මෙරටින් වාර්තා වූ COVID-19 ආසාදිතයන් 855 දෙනාගෙන් 525 දෙනෙකු රෝහල් 8ක ප්‍රතිකාර ලබනවා. තවත් 116 දෙනෙකු COVID-19 වෛරසය ආසාදනය වූ බවට සැකපිට රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවරවා. මේ අතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ස්වර්ණවාහිනියේ අද පස්වරුවේ විකාශය වූ ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කිරීම වැඩසටහනට එක්වෙමින් අද වාර්තා වූ ආසාදිතයන් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා. අමාත්‍යවරණි දැන් අද දවසේදී රෝගීන් 8 දෙනෙක් පිළිබඳව වාර්තා වුණා. ඒ 8 දෙනා පිළිබඳව යම් තොරතුරක් හෙළි කරන්න පුළුවන් කමක් තියෙනවා. දෙදෙනෙක් ක්වොරන්ටයින් සෙන්ටර්ස් වල මැද පෙරදිග ඉඳලා ආපු දෙන්නෙක් නිරෝධායන සෙන්ටර්ස් වලින් ඉතුරු අය නාවික හමුදාවේ. හොඳයි. යම් ආකාරයකට රෝගීන් හමුවන්නට පුළුවන්. ඒ අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශය මේ අවශ්‍ය පියවර ඉදිරියටත් ගනු ලබනවා. ඒ නිසා තවදුරටත් ඔබට උණ කැස්ස සොසන අපහසුතා තියෙනවා නම් කරුණාකරලා අප විසින් නම් කොට ඇති අර අයිසොලේෂන් ඒකක පවතින රෝහල් 30න් එකකට ඇතුළු වන්න. එහෙම නැත්නම් දුරකථන ඇමතුමක් දීලා 1390ට එහෙම නැත්නම් 1999ට මේ අපගේ පද්ධතියට ප්‍රවේශ වන්න. දැනට ඉන්න රෝගීන් සංඛ්‍යාව ගත්තාම සාමාන්‍ය පුරවැසි වෙන 200කට අඩු වෙනවා. ඉතුරු රෝගී උදවිය ඉන්නේ ත්‍රිවිධ හමුදාවේ වීරෝදාර රණවිරුවෝ තමන්ගේ ජීවිතේ පරදුවට තියලා රෝගීන් පැතිරීම වළක්වන්න ඔවුන් එක්ක කටයුතු කරපු පිරිස. ඒ දරුවන්ට මනා සංයමයක් හික්මීමක් විනයක් තියෙනවා. ඒ නිසා ඔවුන්ගෙන් තවදුරටත් රෝගේ පැතිරෙන එක වළක්වා ගන්න ඉතාමත් හොඳින් පුළුවන්. හැබැයි මහජනතාව මේ විදිහම විනයක් හික්මීමක් සංයමයක් නැතුව කටයුතු කරොත් මේ ඉන්න රෝගීන් 200 කළමනාකරණය කරගත්තත් රෝග ලක්ෂණ නැතුව රෝගේ පතුරවන්න පුළුවන් පිරිස ලොකු විනාශයක් රටට අනාගතේ කරන්න ඉඩ තියෙනවා. ඒ සඳහා ක්‍රමවේද නිවැරදිව අනුගමනය කිරීම තුළින් අපි එකිනෙකා පෞද්ගලිකව Tamanට රෝගේ වැළඳ ගන්න නැතුව ඉන්න එක තමයි මේ වෙලාවේ කළ යුතු හොඳම දේ. මේ අතර මහනුවර ජාතික රෝහලේ COVID-19 දැඩි සත්කාර ඒකකයක් අද විවෘත කළා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත රෝහලේ ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කර මෙම දැඩි සත්කාර ඒකකයේ ඉදිකලේ යුද හමුදාවයි. මේ අතර කුරුණෑගල යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ යුද හමුදා සමාජිකයන් 33 දෙනෙකු අද නිවෙස් බලා පිටත්ව ගියා. ඔවුන් ඉන්දියාවේ පුහුණුවකට ගොස් පසුගියදා දිවයිනට පැමිණි හමුදා සමාජිකයන් පිරිසක්. පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ සිසුන් 65 දෙනෙකුද අද පිටත්ව ගියා. ඉන්දියාවේ මුම්බායි විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලැබූ මෙම සිසුන් පිරිසද මෙරටට ගෙන්වාගෙන ඇත්තේ පසුගිය 25 වෙනිදායි.
මේ අතර COVID-19 වෛරසය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ සිරවී සිටි ලාංකිකයන් 274 දෙනෙකු විශේෂ ගුවන් යානයකින් අද දිවයිනට පැමිණියා. ඔවුන් විස බීජ හරණය කිරීමෙන් අනතුරුව කන්දකාඩු, මීගමුව, දියගම සහ වස්කඩුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. මේ අතර මලයාසියාවේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 178 දෙනෙකුට අද පස්වරුවේ විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණියා. ඔවුන් සියලු දෙනාම ශ්‍රී ලංකා යුද හමුදාව යටතේ නිරෝධායන කිරීමට කටයුතු කරනු ලැබුවා. ගල්නෑව රජයේ රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ නේවාසික රෝගීන්ගේ මානසික සුවය වෙනුවෙන් විශේෂ සංගීත ප්‍රසංගයක් ඊයේ පැවැත්වුණා. හෙට සිට නිරෝධායන ඇඳරි නීතිය ක්‍රියාත්මක වන අතරම ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පතිවරයාද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එමගින් අවධානය යොමු කර ඇති පොදු ප්‍රවාහන සේවා සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීමේදී ක්‍රියා කළ යුතු ආකාරය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳවයි. දුම්රිය සහ බස් රථ මගින් ප්‍රවාහනය කිරීමේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම පිළිපැදීමට රේදුරන්, කොන්දොස්තරවරුන් ඇතුළු සහායකයන් ක්‍රියා කළ යුතු වනවා. ඊට අමතරව අත්‍යවශ්‍ය මහජන සේවාවන් සපයන ආහාරද්‍රව්‍ය සහ භාණ්ඩ අලෙවිකරන තොග සහ සිල්ලර වෙළඳසැල් විවෘත කිරීමටද අවසර හිමි වනවා. අදාළ නිවේදනයේ දැක්වෙන්නේ ඖෂධහල්, සිල්ලර වෙළඳසැල්, දුරකථන අලෙවිසැල්, රෙදිපිලි අලෙවිසැල්, පොත් හා පුවත්පත් මෙන්ම ලොතරැයි අලෙවි කුටි විවෘත කිරීමටද අවසර හිමි වනු ඇති බවයි. මේ අතර ත්‍රිරෝධ රථවල උපරිම ගමන් කළ හැකි වන්නේ රියදුරු හැර වැඩිහිටි පුද්ගලයන් දෙදෙනෙකුට පමණක් වන අතර කුලී මෝටර් රථ සඳහාද අවසර ලබා දී තිබෙනවා. එම කුලී මෝටර් රථවල ගමන් කිරීමට අවසර හිමි වන්නේ රියදුරු හැර වැඩිහිටියන් 30 දෙනෙකුට පමණයි. ඒ සඳහාද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු වෙනවා. රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මෙන්ම කර්මාන්ත ශාලා සඳහා සේවකයින් රැගෙන එන බස් රථ ඇතුළු අනෙකුත් වාහන වලින් සේවකයන් රැගෙන ඒමේදී සෞඛ්‍ය බලධාරීන් ලබා දී ඇති සෞඛ්‍ය ආරක්ෂණ විධි නිසියාකාරව අනුගමනය කළ යුතු අතර එම වාහනේ ආසන ප්‍රමාණයට මගින් රැගෙන ඒම කළ යුතු වෙනවා. එසේම ආර්ථික මධ්‍යස්ථාන ඇතුළු කොළඹ මැනින් වෙළඳපළ ආදී තොග වෙළඳාම් සඳහා අදාළ මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට නිරෝධායන රීතීන්ට අනුව සහ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීමට යටත්ව අවසර හිමිවන බවත් පොලිස් මූලස්ථානයේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුණා. ඉන්දිය ගුවන් සමාගමට අයත් ගුවන් නියමුවන් 5 දෙනෙකුට සහ නිලධාරීන් 2 දෙනෙකුට COVID-19 වෛරසය වැළඳී ඇති බව වාර්තා වනවා. මේ අතර ලොව පුරා වෛරසය ආසාදිත වූවන්ගේ සංඛ්‍යාව ලක්ෂ 41කට අධිකයි. COVID-19 වෛරසෙන් වැඩිම බලපෑමට ලක් වූ බටහිර යුරෝපීය කලාපය කෙමෙන් යහපත් අතට හැරීමේ ලක්ෂණ පෙන්눔 කරනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ එම කලාපයට අයත් ඉතාලිය, ප්‍රංශය සහ බ්‍රිතාන්‍යයෙන් මේ වන විට වාර්තා වන ආසාදිතින් මෙන්ම මරණ සංඛ්‍යාවේ අඩුවක් පවතින බවයි. එම රටවල වසංගත තත්ත්වය හේතුවෙන් පනවා තිබූ නීති රීති ලිහිල් කිරීම ආරම්භ වී ඇති අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඒ පිළිබඳව විශේෂ ප්‍රකාශයක්ද කිරීමට නියමිතයි. මේ අතර වෛරසයේ බලපෑම එල්ල වූ රටවල් අතර පළමු ස්ථානයේ පසුවන ඇමරිකා එක්සත් ජනපදයේ ගත වූ දිනේදී වාර්තා වූ ආසාදිතින් සංඛ්‍යාව 25000කට අධිකයි. එරටින් ගත වූ දිනේ වාර්තා වන මරණ සංඛ්‍යාවද 1600 ඉක්මවා තිබෙනවා. ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා COVID-19 වසංගත තත්ත්වය මැඩලීමට නිසි ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳව ට්‍රම්ප් පරිපාලනය විවේචනය කර තිබෙනවා. එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ එළඹෙන නොවැම්බර් මාසයේදී පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන ජෝ බයිඩන්ට සහාය දැක්වීමට සූදානමින් සිටින බවයි. COVID-19 වෛරස ව්‍යාප්තිය සීඝ්‍ර ඉහළ යාමක් පෙන්눔 කළ බ්‍රසීලයේ මරණ දසදහස ඉක්මවුවා. මේ අතර වෛරසයේ ව්‍යාප්තිය සීඝ්‍ර වර්ධනයක් පෙන්눔 කරන රුසියාවේද ගෙවුණු දිනේ මරණ 88ක්ද ආසාදිතින් 11000කට අධික පිරිසක් පිළිබඳවද වාර්තා වුණා. රුසියාවේ මොස්කව් නුවර COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කළ රෝහලක දරුණු ගින්නක් හටගත්තා. මෙම ගින්නෙන් රෝගියෙක් ජීවිතක්ෂයට පත් වූ අතර ආරක්ෂක අංශ 200 දෙනෙකු නිරුපද්‍රිතව බේරාගෙන තිබෙනවා. මේ අතර සාර්ථක ලෙස වෛරසය පාලනය කළ දකුණු කොරියාවේ සහ චීනයේ COVID-19 වෛරසය නැවත වරක් හිස ඔසවන ලකුණු පෙන්වන බව විදේශ මාධ්‍ය වාර්තා කළා. චීනයේ වූහාන් නගරයෙන් කිසිදු ආසාදිතයෙකු පිළිබඳව වාර්තා නො වූ මාසයක විරාමයකින් අනතුරුව එක් ආසාදිතයෙක් හඳුනාගෙන තිබෙනවා. වෛරසය පැතිරීමේ වර්ධනයක් පෙන්눔 කරන ඉන්දියාවේ ගත
ගත වූ දිනේ වාර්තා වූ ආසාදිතින් 3200කට අධිකයි. ඉන්දියාවේ COVID-19 මරණ සංඛ්‍යාව 2000 ඉක්ම වූවා. ඉන්දිය ගුවන් සේවයේ ගුවන් නියමුවන් 5 දෙනෙකුට සහ කාර්ය මණ්ඩල සමාජිකින් 2 දෙනෙකුට COVID-19 වෛරසය වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා. ඉන්දියාව වසා දැමීමෙන් අනතුරුව එහි ගුවන් ගමන් ක්‍රියාත්මක වූයේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණයි. ඉන්දිය වෛද්‍ය පර්යේෂණ ආයතනය වෛරසය මැඩ පැවැත්වීම සඳහා එන්නතක් නිපදවීම ආරම්භ කර තිබෙනවා. මේ අතර අදට යෙදී ඇති ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය ලොව පුරා බොහෝ දෙනා නිවසේ සිටමින් මව්වරුන්ගේ සෙනෙහස සැබෑවටම විඳිමින් සැමරීම සුවිශේෂී වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. අම්මා ඊට අකුරු 3යි. නමුත් එය මිල කළ නොහැකි වචනයක්. ඇය ආදරේ උල්පතයි. ගෙදර බුදුන් වූ අම්මාගේ ගුණ සුවඳ කියවෙන දවස අද. ඒත් මේ කතාව ඇහුවම එහෙම කියන්න පුළුවන්ද? මේ සුභද්‍රා ඉදිරිසිංහ අම්මා. දරුවන් 5 දෙනෙක් වැදූ මවක්. දැන් අවුරුදු 77ක්. ඒත් අද ජීවිතේ තනි වූ ගැහැණියක්. දරුමුණු පුරන්ගේ සුවය ආදරය විඳින්න තියෙන කාලෙක ඒ කිසිවක් නැතිව තනි වූ ගැහැණියක් ලෙස අද ඇය මහලු නිවාසයකට කොටු වෙලා. ඒ කාගේ වරදින්ද? මගේ දරුවෝ මම ඒගොල්ලෝ වෙනුවෙන් ඉන්න දුකට ඒගොල්ලෝ මම බලා ගන්නවා. ඒගොල්ලෝ ගණන් ගන්න ඒගොල්ලෝ දානලාගේ කීනාගෙන තමයි ඉන්නේ. ඒක දුන්නේ මුගේ කොට ඉන්නවා. බලන්නවත් එන්න ලැජ්ජයිද? මොකද පුතේ ලැජ්ජ? ඒ නපුරු ලෝකයෙන් ඇය මිදී මහලු නිවාසයකට ආවා. ගෙවන හැම තත්පරයකදීම ඇය සොයන්නේ දරුවන්ගේ ආදරය. ඒත් හිතේ තියෙන ඒ දුක හැම දිනයකම බුදුහාමුදුරුවෝ ළඟට ඇවිත් කියන පුරුද්දක් සුභද්‍රා අම්මට තියෙනවා. අම්මා වරුණී අම්මා සම්මා සම්බුදු අම්මා සුභද්‍රා අම්මට වූ දේ තව ඕනතරම් අම්මලට මේ ලෝකේ සිද්ධ වෙලා ඇති. අපේ හාමුදුරුවෝ කියලා දෙන්නේ අම්මගේ ගුණ සුවඳ එහෙම නොදැනෙන හිත්වලට. අපේ අම්මා බුදු වුණේ නැති වුණාට රහත් වුණේ නැති වුණාට බුද්ධෝ විය මාතා මාතා විය බුද්ධෝ. අම්මා බුදුරජාණන් වහන්සේ හා සමානයි. බුදුරජාණන් වහන්සේ අම්මා හා සමානයි යනුවෙන් අපේ සංස්කෘතිය තුළ අපේ හදවතේ තැන්පත් වෙලා තියෙනවා. ජීවිතයෙන් ජීවිතයක් ලැබුණා නම් ඒ ගුණබර අම්මා කෙනෙක් නිසායි. මේ නිසා අම්මා උබ්බදේව පූර්ව දෙවියන් අපේ ජීවිතේ. සුභද්‍රා අම්මා අදටත් ඉල්ලන්නේ එකම එක දෙයයි. මම කියන්නේ මාව වෙන බලන්න යන්න කියලා වෙන මොකුත් නෙවෙයි. ඒ මගේ අඩුපාඩුවක් බලන්න කෙනෙක් නෑනේ. සුභද්‍රා අම්මගේ හිතේ හිරවුණු දහසක් සිතුවිලි මේ විදිහට වචනවලට ගොනු කරන්න කියලා ඇය ඉල්ලීමක් කළා. අනේ පුතේ, අනේ දුවේ, ඔයගොල්ලෝ දන්නවනම් මගේ හිතේ තියෙන දුක කවදාවත් මම හිතුවේ නෑ මගේ දරුවන්ට මාව අමතක වෙයි කියලා. ඔයාලත් එක්ක මම කවදාවත් තරහ නෑ. මේ අම්මා ඔයාලට හැමදාම ආදරේ. මගේ ඇස් දෙක පියවෙන්න කලින් මාව බලලා යන්න එන්න දරුවනේ. අම්මා වරුණී අම්මා මෙතන වගේම රටේ හැම තැනම ඉන්න මේ වගේ අම්මලාගේ කතාව තමයි ඒ අම්මා අපට කිව්වේ. අපි ඔබට මේ කතාව අරගෙන ආවේ ඔබව දුකටපත් කරන්න නෙමෙයි. ආයෙත් අම්මලාට මේ වගේ දේවල් වෙන්න ඉඩ නොතියන්න. නපුරු සමයක වුවත් නිවහනක සවිය වන්නේ සොඳුරු සෙනෙහසින් පුරවන්නේ ඇයයි අම්මා. ඇගේ මුදු සෙනෙහසට ලෝක මව්වරුන්ගේ දිනයදා පිදෙන වෙල්වෙට් අකයමයි මේ.
අභියෝග ජය ගන්න මගේ පවුලට නිවැරදි ආරම්භයක් සඳහා හොඳ සූදානමක් අවශ්‍යයි. වැඩි දියුණු කළ නව පෝෂක සංයෝගයකින් බලගැන්වුණු නෙස්ටමෝල්ට්. නෙස්ටමෝල්ට් 100% සූදානම්. from Nestle. මොබිටෙල් රීලෝඩ් සහ පසුගියුම් බිල්පත් ගෙවන පහසුම ක්‍රමය. හැමදාමත් සියලු අම්මාවරුන්ටයි ලිප්ට්‍රෝ ජාතික ලිපකින් සැපෙනවා. විෂ බීජ වලින් ආරක්ෂා වීම සඳහා සෑම විටම ආහාර පිසූ පසු මුළුතැන්ගේ පොළොව, පැන්ට්‍රිය සහ සින්ක් එක හොඳින් පිරිසිදු කරන්න. ලයිසෝල් වෙතින් මතක් කිරීමක්. දිවයින පුරා කාගියල්ස් ෆුඩ් සිටි ඔබ වෙනුවෙන් යලිත් විවෘතයි. ඔබට අවශ්‍ය නැවුම් එළවලු පළතුරු වලට හොඳම මිලයි මේ. රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගියල්ස් ෆුඩ් සිටි. ගෙදර යන ගමන්. අවුරුදු 5000ක් ඉපැරණි ආයුර්වේදයේ දැනුමින් පෝෂණය වූ ලීවර් ආයුෂ් ඇන්ටි කැවිටි දන්තාලයපය. මෙය කරාබොනටි සහ ආයුර්වේද චූර්ණයකින් සවිබල ගන්නේ ඇති නිසා දත් කුහර වළක්වා විදුරුමත් සවිමත් කරයි. මේ වගේ පුරුදු හැමදාම තිබ්බත් දත් කුහර නම් නැති වේවි. ලීවර් ආයුෂ් අනුග්‍රහය. නව පෝෂක සංයෝගයකින් බලගැන්වුණු නෙස්ටමෝල්ට් 100% සූදානම්. from Nestle. පිටතට ගොස් පැමිණෙන සෑම විටම ඔබේ ඇඳුම් සෝදන්න, නිරෝගී බව රැකගන්න. හැමදාමත් සියලු අම්මාවරුන්ටයි ලිප්ට්‍රෝ ජාතික ලිපකින් සැපෙනවා. මොබිටෙල් වෙතින් ඩේටා ලෝන් එකක් එවෙලෙම අරගන්න. මොබිටෙල් ඔබ සමගයි සමදා. මගේ පැටියට සම්පූර්ණ කුචි සොෆ්ට්මේ 100% පිරිසිදු ඔලිව් ඔයිල් සහ රිච් මොයිස්චර් තියෙන පෑස් සබන් නිසායි. ඒ ලදරු සම වෙනුවෙන් විශේෂයෙන් නිෂ්පාදිතයි. ඒ වගේම සමය ඇති විෂ බීජ සුමුදුව සෝදා හදමින් පැටියාගේ සොෆ්ට් සම සුරකිනවා. ෆිල්ම්ස් සමට ආරක්ෂිත බවට සායනිකව තහවුරු කළ ශ්‍රී ලංකාවේ එකම නැප්කින් එක. මොබිටෙල් වෙතින් අන්ලිමිටඩ් YouTube #170# අදම අමතන්න. බේබි ෂෙරමි ක්‍රීම් වල ෆෝමැල්ඩිහයිඩ්, පැරබන් සහ පෙට්‍රෝලියම් තෙල් රහිතයි. දඹිල් තෙන්න තේ ආයෙන් ඇරඹුණු සුසාරවත් තේ රසය එලෙසින් ඔබේ තේ කෝප්පයට මුසු කරමින් සැබෑ ප්‍රබෝධයෙන් දවසම පුරවාලන ලිප්ටන් සිලෝන්ටා. දෙකු කල් පවතින සුවඳින් එන නව සන්ලයිට් දැන් මිල අඩු කළා. ඔබ නැවතත් ලයිව් ඇටේට සමගයි. ඔව්. රජයේ සේවකයින්ගේ මේ මාස වැටුප රජයට පරිත්‍යාග කරන ලෙස කළ ඉල්ලීම ජනාධිපති ලේකම්වරයාගේ ඉල්ලීමක් ලෙස හුවා දැක්වීමට රජය උත්සාහ කරන බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. අද නිවේදනයක් නිකුත් කරමින් ඔහු ප්‍රකාශ කළේ රජයේ වැරදි ප්‍රතිපත්ති නිසා ඇති වී තිබෙන ආර්ථික අර්බුදය වසන් කිරීමට COVID-19 වෛරසයට මුවා වී ඇති බවයි. මේ අතර පක්ෂ විපක්ෂ දේශපාලඥයින් පවතින තත්ත්වය පිළිබඳව අදත් විවිධ අදහස් පළ කළා. එක පැත්තකින් කියනවා රටම විවෘත කරනවායි කිය හැමෝටම රස්සාවලට යන්නේ කියලා. හැබැයි තවත් පැත්තකින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කරනතුමා කියනවා සති දෙකකට පොදු ප්‍රවාහන පද්ධතිය ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක කරන්න එපයි කියලා. එතකොට කොහොමද අපේ රටේ ජනතාව තමන්ගේ සේවා ස්ථාන කරා යන්නේ? කුමන ආකාරයෙන්ද එය ගමන් කරන්නේ? රස්සාවට පයි යන්නේ කියන අදහසද මේ ලවාද? මම හිතන්නේ වගකීම් යුතු විපක්ෂයක් හැටියට ඇත්ත වශයෙන්ම අද පාර්ලිමේන්තුව විවෘත කරන්න කියන එක විතරක් කියලා වැඩක් නැහැ. ඒ කට්ටියට උදව් කරන්න පුළුවන් වන්නේ පාර්ලිමේන්තුව විවෘත කරොත් විතරයි. මේ අවස්ථාවේදී ඉදිරිපත් කරන්න ඕනේ කොහොමද මේ රට විවෘත කරන්නේ කියන එක. අපි දන්නවා රට විවෘත කරේ නැතුව මේ පාර්ලිමේන්තුව කැඳවුවත් එක නැදත් එකයි. මට නම් පුද්ගලිකව පාර්ලිමේන්තුව කැඳවන්න ඕනේ නැහැ. මැතිවරණය තියන්න ඕනේ නැහැ දැම්ම. ඊට වඩා ප්‍රමුඛතාව තියෙන්න ඕන දේවල් වලට ප්‍රමුඛතාවය දීලා දැන් 11 වෙනිදා රට ඇරියයින් පස්සේ මිනිස්සුන්ගේ සැබෑ ප්‍රශ්න එන්න පටන් ගන්න මේ වෙලාව තමයි. විපක්ෂයට මැතිවරණයක් කියපු ගමන්ම අර චූටි දරුවා බය වෙලා අම්මයි තාත්තයි ගාවට යනවා වගේ බුදු අම්මෝ කියලා ශේෂ්ඨාධිකරණයට දුවන තත්යකට අද විපක්ෂය පත් වෙලා තියෙනවා. ඒකට ජනතාව විමුක්ති පෙරුණා පුළුවන් තරම් උල්පන්දම් දෙන්න. ජනතාව සටන් කළා තමයි රස්සා ගත්තේ. ජනතාව සටන් කරමින් තමයි පඩිය වැඩි කරගන්නේ. මොකද ජනතාව ජීවත් වෙන්නේ බොහොම අමාරුයි. එහෙනම් ජනතාවට කරන්න ඕනේ මේ හරි විදිහට නම් රජය මේ වගේ අසරණ භාවයට පත් වෙච්ච පීඩාවට පත් වෙච්ච ජනතාවගේ පාත්‍රයට යමක් බෙදෙන එක. බලන්න ඉතිහාසය පුරාම මෙයාලා ආණ්ඩුවක් පාලනය කරේ අවුරුදු
4මාරක කාලයක්. ඒ 4මාරක කාලය තුල මේ රටේ පැවැත්විය යුතුව තිබ්බ සියලුම මැතිවරණ එක්කෝ මේ මැතිවරණ කල් දැම්මා. ඔවුන් මැතිවරණ නීතිය පාර්ලිමේන්තුවේ පළාත් සභා ඡන්ද විමසීමේ පනත සංශෝධනය කරා කවමදාකවත් මැතිවරණයක් නොතියන්න පුළුවන් ආකාරයට. ආර්ථික සහ සමාජීය කටයුතු යම් ක්‍රමවේදයකින් ඉදිරියට යා යුතුයි. යම් කිසි විදියකට අපි අනපේක්ෂිත විදියට යම් කිසි විදිහේ තත්ත්වයක් ඇති වුණොත් එතකොට අපි තීන්දුව ගන්න ඕනේ. ඒ ආකාරයෙන් හැසිරෙන්නේ කොහොමද? එහෙම තීන්දුව ගැනීමේ හැකියාව අප කණ්ඩායමට විශේෂයෙන්ම වර්තමාන ජනාධිපතිතුමා ඇතුළු අප සියලු දෙනාට මේකට සම්බන්ධ වෙලා ඉන්නේ සියලු කණ්ඩායමට හැකියාවක් තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙති මහතා අද මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් කළා. ඒ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ මැතිවරණ අපේක්ෂකත්වය ප්‍රවර්ධනය සඳහා රජයේ වාහන භාවිත කිරීමට හැකිවන අයුරින් රජය කැබිනට් තීරණයක් ගැනීමට එරෙහිවයි. අපි අහන්න කැමති අපේක්ෂකයින්ට වාහන ලබා දෙන කාර් සේල් එකක්ද කැබිනට් මණ්ඩලය කියලා. හොට්ටුවේ ඇමතිවරු තමයි රාජ්‍ය ඇමතිවරු ඉන්නේ. අන්න රාජ්‍ය ඇමතිවරු කියන එක දැන් මේ වෙනකොට අවලංගු. මැතිවරණ නීතිය අනුව දැනට රටේ වළංගුතාවයේ තියෙන්නේ කැබිනට් මණ්ඩලයේ පමණයි. නමුත් රාජ්‍ය ඇමතිවරු රොත්තකට වාහනේ විතරක් නෙමෙයි මේක. ඉන්ධන පහසුකම් සහිතව රියදුරෙකුත් එක්ක මේ ඔක්කොම දෙන්නේ කොහොමද? දැන් ආණ්ඩුව එක පැත්තකින් සල්ලි නැහැ, නඩත්තු වෙන්න විදියක් නැහැ, මැයි මාසේ පඩිය ගෙවා ගන්න විදියක් නැහැ කියලා ඉවරලා. ජනතාවගේ රජයේ සේවකයින්ගේ අඩියෙන් දවසක් හරි කීයක් හරි ඉල්ලනවා. ගා කනවා. අනිත් පැත්තෙන් රාජ්‍ය ඇමතිවරුන්ට දෙනවා තමන්ගේ නිල නිවාසයි වාහනයි පාවිච්චි කරන්න. මේක මැතිවරණ නීතිය අමුමේ උල්ලංඝනය කිරීමක්. මැතිවරණ නීතිය විතරක් නෙමෙයි රාජ්‍ය සේවකයෝ කරන කැපකිරීම අමුමේ හැල්ලුවට ලක් කිරීම. ආණ්ඩුව තමන්ගේ මැතිවරණ ප්‍රවර්ධන කටයුතු වලට ඇමතිවරුන්ට දීලා තියෙන මේ වරප්‍රසාදය වහාම අවලංගු කරන්න කියන ඉල්ලීම තමයි අපි අද මැතිවරණ කොමිසමෙන් ඉල්ලා හිටියේ. පාස්කුවරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. එම ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලින් අනාවරණය වූ තොරතුරුවලට අනුව නැගෙනහිර පළාතේදී සැකකරු අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී චාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළා. පසුගිය වසරේ පාස්කුවරිදා දේවස්ථාන 3ක් සහ හෝටල් 3ක් ඉලක්ක කර එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 200කට අධික පිරිසක් මිය ගොස් තවත් පිරිසක් තුවාල ලැබුවා. මේ වන විට එම ප්‍රහාරයට සැකපිට 200කට අධික පිරිසක් අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ඊයේ අත්අඩංගුවටගත් සැකකරු ඇතුළු සැකකරුවන් පිරිසකගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන බවයි. තවත් පිරිසක් පසුවන්නේ රක්ෂිත බන්ධනාගාරයේ. අත්අඩංගුවටගත් පුද්ගලයන් අතර හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාගේ සහෝදරයෙක් රාජ්‍ය නොවන සංවිධානයක කිහිප දෙනෙකු සහ නීතිඥවරයෙකුද වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා. පාස්කුවරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක කරනවා. අද දිවයින පුරා කළ වැටලීම් වලදී නීති විරෝධී ක්‍රියාවල යෙදුණු පුද්ගලයන් රසක් අත්අඩංගුවට ගත්තා. එක්සත් ජාතික පක්ෂ බිංගිරිය සංවිධායකවරයාද ඒ අතර වනවා. ඇඳිරි නීතිය පැවති කාලය තුල මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නිරත වූ බිංගිරිය එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා ගැටුලාව ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. අද හෙට්ටිපොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔහු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරුණා. පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය පානදුර නල්ලුරුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථානයක් වැටළුවා. එහිදී අත්අඩංගුවටගත් වෛද්‍යවරයාගෙන් ලැබුණු තොරතුරු මත ඔහුගේ නිවසේ තිබී ගල්කට ස්වර්ගයේ ගිනිඅවියක් ජීව උණ්ඩ 21ක් සහ ගබ්සා සඳහා යොදා ගන්නා බවට සැක කෙරෙන පෙති තොගයක් සොයාගත්තා. එම නිවසේ සිටි කාන්තාවක්ද අත්අඩංගුවටගෙන තිබෙනවා. මාවතගම මඩව ග්‍රාමයේ නිවසක් අසල හෙරොයින් පානය කරමින් සිටි තිදෙනෙකු හෙරොයින් සමග අත්අඩංගුවටගෙන තිබෙනවා. රුපියල් ලක්ෂ 2.5ක් පමණ වටිනා නානකාමර කට්ටල කුඩු පැකට් දෙකකට අලෙවි කළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත්තා. ඔවුන් දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේ නිවසක නානකාමරයක තිබූ නවීන පන්නේ නානකාමර කට්ටල සොරාගෙන අලෙවි කොට තිබුණා. මේ අතර ඉපලෝගම ප්‍රදේශයේ ගඩොල් පෝරණුවක් තුල කරගෙන ගිය තවත් නීති විරෝධී මත්පැන් චාවාරමක් වැටළු සුරාපතු දෙපාර්තමේන්තුවේ අනුරාධපුර විශේෂ මෙහෙයුම් ඒකකය සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා. රුග්ගහතොටුපළ බොල්ගොඩ රක්ෂිතේ නීති විරෝධීව මත්පැන් නිෂ්පාදනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පානදුර කොට්ටාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සමත් වුණා.
මේ අතර එම ඒකකයේ නිලධාරීන් මතුගම සහ වැලිපැන්න ප්‍රදේශවල කළ තවත් වැටලීම්වලදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කළ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඩායල ඒකල ප්‍රදේශයේ දෙමහල් කුලී නිවසක් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් දෙදෙනෙකු අද අත්අඩංගුවට ගත්තා. මත්පැන්හල් වසා තැබීම තුළින් නීති විරෝධී මත්පැන් කර්මාන්තයක පිබිදීමක් තමයි අද්දුටුවේ. මෙවැනි නීති විරෝධී මත්පැන් භාවිතයේ හේතු කොටගෙන ඒවා සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය හේතු කොටගෙන ඒවා සඳහා යොදා ගන්නා නිෂ්පාදන තාක්ෂණ විදිය හේතු කොටගෙන සහ ඒවාට මිශ්‍ර කිරීමට යොදා ගන්නා විවිධ ද්‍රව්‍ය හේතු කොටගෙන ඊටාම සුළු ආබාධවල සිට මරණය දක්වා පැතිරිය හැකි. ඒ නිසා අප මහජනතාවගෙන් ඉල්ලනවා නීති විරෝධී මත්පැන් කිසියම් ආකාරයක ක්‍රියාත්මක වෙනවා නම් කරුණාකර අංක 1913 දුරකථනයට ඒ සම්බන්ධයෙන් දැනුම් දීමක් කරන්න. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ කාල සීමාව තුළ රාජගිරියේ පිහිටි ආපන ශාලාවකට ඇතුළු වූ පුද්ගලයෙක් එහි තිබූ මුදල් සහ භාණ්ඩ සොරාගෙන ගොස් තිබෙනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට රාත්‍රී කාලයේදී වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව සබරගමුව, ඕව, මධ්‍යම, උතුරු මැද සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවිය හැකියි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබර ප්‍රදේශවල හෙට උදෑසන කාලයේදී වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. මේ අතර අද පස්වරුවේ ඇදහැළුණු අධික වැසි හේතුවෙන් මහනුවර නගරයේ ජලයෙන් යට වුණා. COVID-19 වසංගත කාලයේ ගෙදරට වෙලා ඉන්න ඔබට කළ හැකි බොහෝ දේවල් ගැන පෞගේ කාලය පුරාවටම අප ඔබට තොරතුරු ගෙන ආවා. ඒ ඔබගේ වටිනා කාලය අර්ථවත්ව ගත කිරීමට හැකි දෑ අරගෙන. හැපි නිවුස් විශේෂාංගයේ අවසන් දවස වන අද දවසේත් ගෙදරට වෙලා ඉන්න ඔබට තවත් පණිවිඩයක් රැගෙන අදත් බලමු හැපි නිවුස් විශේෂාංගය. COVID-19 කොරෝනා වෛරසය මේ වෙනකොට මේ මුළු ලෝකෙම දෙසෙන සියලුම ජනතාව ලොකු බියකට පත් කරලා තියෙනවා. මම හිතන්නේ මේ මුළු ලෝකෙටම මේ කාලය ලොකු අභියෝගාත්මක කාලයක්. ඉතින් අපේ රටේ සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශයෙන් යොදන් පිළිපදින්නේ මමත් මගේ පවුලේ අය ඉදිරියට වෙලා ඉන්නවා. මම හිතන්නේ අපි හැමෝටම ලොකු කාලයක් ලැබිලා තියෙනවා. ඒ කාලයෙන් මම හිතන්නේ අපි උපරිම ප්‍රයෝජනය ගන්න ඕනේ. හැම දෙයක් ගැනම ඍණාත්මකව හිතන්නේ නැතුව ධනාත්මකව හිතන්න ඕනේ. මේ අභියෝගය ගැනත් සුපවාදී විදිහට හිතුවොත් මම හිතන්නේ අපිට මේ අභියෝගයෙන් රටක් ජාතියක් හැටියට ජය ගන්න පුළුවන්. Everybody, my name is Sasha and three. එහෙනම් දැන් තමයි අපිට තියෙන කාලේ ඇතුළාන්තයට හිඳා බහැලා බලන්න.
ඒ සමගින් අදට අප සමුගන්නවා. මම චන්දන ජයසිංහ. මම ඉෂාරා සමරසිංහ. සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්.